නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අප හැම දෙනාගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනේ, අපේ ජීවිතවල පින්වතුනේ හොඳට මතක තබා ගත යුතුම කාරණාවක් ගුණයට පහදින්නට ඕන, අගුණයට අපහදින්නට ඕන කියන දේ. මොකද්ද අපි අපේ ජීවිතයට සම්බන්ධ කරගත යුතුම කාරණේ? ගුණයක් දැක්කහම ගුණයට පහදින්න ඕන. ඒ වගේමයි අගුණයක් දැක්කහම අගුණයට අපහදින්න ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කළා යම්කිසි කෙනෙක් නොදැන නොවිමසා අපැහැදිය යුතු තැනකට හිත පහදවා ගත්තොත් එහෙම ඒකෙන් සිද්ධ වෙන්නේ තමන්ගේ ජීවිතයට අයහපතක්. පැහැදිය යුතු තැනකට අපැහැදුනොත් එහෙම ඒකෙන් සිද්ධ වෙන්නේ තමන්ගේ ජීවිතයට අයහපතක්. එහෙනම් පහදිනවා අපහදිනවා කියන කාරණාව අපි ගොඩාක් තෝරලා බේරලා කරගත යුතු එකක්. තෝරලා බේරලා පැහැදීම අපැහැදීම කියන එක කොහොමද අපි ඇති කරගන්නේ? ගුණයකට හැමදාම පහදින්න ඕන. ගුණයකට පහදින්න ඕන. ගුණයක් සම්බන්ධයෙන් හිත සතුටු කරගන්න ඕන. ගුණයකට කැමති වෙන්න ඕන. ගුණයට කැමති වෙනවා වගේමයි පින්වතුනේ අගුණයකට අයහපත් දෙයකට අපහදින්නම ඕන. අයහපත අගුණය කියන එක කවදාවත් පැහැදිය යුතු එකක් නෙමෙයි. ඒකට අපහදින්නම ඕන. මේ කාරණේ අපිට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් තෝරලා බේරලා අරගත්තේ නැත්තම් පින්වතුනේ මේ සාමාන්‍ය සමාජයේ තියෙන ක්‍රමෙත් එක්ක නම් අපිට කවදාවත් මේක වටහා ගන්න හම්බෙන්නේ නැහැ. මොකද සාමාන්‍ය සමාජයේ යන ක්‍රමේ තියෙන්නේ ගුණවතා වැඩිහිටියා කියලා බෙදා ගැනීම වැරදි කියනවා. සමාජයේ බෙහෙද පින්නවීම ඕනේ නැහැ කියලා බෙහෙද පින්නවීම කියලා ගන්නෙත් ගුරුවරු වැඩිහිටියෝ දෙමාපියෝ මේ හැමෝම එකයි සමානයි. අපි ඔක්කොම එකයි. මෙන්න මෙහෙම ඒවානේ ලෝකේ නිර්මාණය කරන්නට බොහෝ දෙනෙක් උත්සුක වෙන්නේ. මේ යන රටාවට තමයි ලෝකේ බොහෝ දෙනෙක් ආසා කරන්නේ. ඒ නිසා මේ ක්‍රමෙන් අපේ ජීවිත ගලවා ගන්නට නම් අපි හැමෝම දක්ෂ වෙන්න ඕන. අපැහැදිය යුතු තැනට අපහදින්න. අපි හැමෝම දක්ෂ වෙන්න ඕන. පැහැදිය යුතු තැනට පහදින්න. ඉතින් ඒ ගැන බොහෝම ලස්සනට විස්තර කරවලා තිලෝගුරු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරපු ලස්සන ජාතක පුවතක් අද සදහවත් පින්වතුන්ලාට ශ්‍රවණය කරන්න ලැබෙන්නේ. අද මේ දේශනාව වෙනුවෙන් දායකත්වයේ දරනු ලබන්නේ පින්වත් ශ්‍රියානී ශාන්තිලතා මහත්මිය සහ ඒ දූදරු පිරිස විසින් මීට වර්ෂ 9කට ඉහතදී මිය පරලෝ යන්ට යෙදුණු පින්වත් මහින්ද නිමලසිරි මහත්මයාට පින් අනුමෝදනා කිරීම මූලික කරගෙනයි අද මේ පින්වතුන්ලා තමන්ගේ මේ ධර්ම දානමය පින්කම මේ විදිහට සිද්ධ කරන්නේ.
තිලෝගුරු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැන්නුවර ජේතවනාරාමයේ වැඩ ඉද්දී තමයි මේ ජාතක පුවතට පසුබිම නිර්මාණය වුණේ. ওই දවස්වල එක්තරා භික්ෂුවක් භාග්‍යතුන් වහන්සේගෙන් දහම් උපදෙස් ලබාගෙන ටිකක් ඈත පළාතකට වැඩම කළා වස් වැසීම පිණිස. වස්සාන කාලේ විවේකයෙන් වැඩින්ට ඒ උත්තමයන් වහන්සේ ඒ භික්ෂුන් වහන්සේ වැඩම කළා සෙවැන්නුවරින් ටිකක් ඈත පළාතක එක්තරා ගමකට. මේ ගමේ මිනිස්සු දැන් මේ ස්වාමීන් වහන්සේව දැක්ක ගම මිනිස්සුන් හිත පැහැදුනා. ඒ ස්වාමීන් වහන්සේ හරි ඇවිදින විදිය ශාන්තයි. උන්වහන්සේගේ ඉරියව් පැවැත්ම ලස්සනයි. උන්වහන්සේ කතා බහ සුන්දරයි පැහැදුනා. පැහැදිලා මේ මිනිස්සු මේ භික්ෂුන් වහන්සේට ලස්සනට කුටියක් ආදියත් කරවලා හොඳට දානමාන පූජා කරලා ඉතින් ඔන්න කාලේ ගත වුණා. ටික දවසක් යද්දී ওই ගමට වෙනත් තාපස පිරිසක් ආවා. මේ තාපස කාණ්ඩය ඇවිල්ලා ඒ ඇයෝ කියන්න පටන් ගත්තා මෙන්න මෙහෙම කතාවක්. අපි හැමදෙනාටම ආත්මයක් තියෙනවාය. ඒ ආත්මය තමා භවයෙන් භවයට ගමන් කරන්නේ. ඒ ආත්මය කියලා කියන්නේ නිත්‍ය සදාකාලික එකක්, කාටවත් නසන්න බැරි එකක්. ඕන්න ඔය වගේ විකාරයක් කියාගෙන ගියා. මේ අධර්මයේ කියනකොට අර මිනිස්සු ඒ අධර්ම කතාවටත් පහදිනවා. පැහැදිලා ඒකත් ඇත්ත. ඒකත් ඇත්ත කිය ඒක වැළඳගත්තා. අර භික්ෂුන් වහන්සේගෙන් බණ අහන එක, ඒ භික්ෂුන් වහන්සේට අප උපස්ථාන කරන එක මිනිස්සු නැවැත්තුවා. දැන් මේ මිනිස්සු මේ සදාකාලික ආත්මයක් තියෙනවාය කියලා ඒ දෘෂ්ටිය වැළඳගෙන ඒකම මුසපත් වෙවි වාසය කරන්න ගත්තා. ඔන්න ටික කාලයක් ගත වුණා ඔහොම. දැන් මේ භික්ෂුන් වහන්සේට දාන හිමත් අඩුයි ලැබෙනවා. කවුරුත් භික්ෂුවකින් බණ අහන්න එන්නේ. ඉතින් ඔන්න ඔය ස්වභාවයෙන් යුක්තවත් කාලේ ගත වුණා. ටික කාලයක් යනකොට තවත් පිරිසක් පැමිණෙනවා මෙතෙන්ට. මේ ගම්මානෙට ඇවිල්ලා කියනවා පින්වත්නි අපි මේ ආත්මේ කොහොම ජීවත් වුණත් කිසි වැරැද්දක් නැහැ. ඊළඟට දෙව්ලොවක් යනවාය, අපාය තියෙනවාය, මේ මෙරි මෙරි සංසාරක යනවාය කියලා මේ බොරුවට අනිත් අය කරන්නේ ඔබව බය කරන එක. ඒ නිසා කිසි දෙයකට බය වෙන්න කාරණාවක් නැහැ. හොඳට කාලා බීලා නටලා විනෝදෙන් ඉන්න මැරුණට පස්සේ ඔක්කොම ඉවරයි. උච්ඡේද දෘෂ්ටිය. ඒකට කියන්නේ මලාට පස්සේ ඔක්කොම විනාශයි කියලා හිතන එකට මොකද්ද කියන්නේ? උච්ඡේද දෘෂ්ටි. නිරාගමික කියන අයට තියෙන්නේ උච්ඡේද දෘෂ්ටි. එයා කියනෝනේ අපිට දෘෂ්ටියක් එහෙම නැත්නම් අපිට ආගමක් නැහැ කියලා. එයාගේ ආගමික මතවාදයට කියන්නේ උච්ඡේදය කියලා. වෙනසෙනවා කියලා හිතන් ඉන්නේ. මෙලොවක් පරලොවක් නැත කියලා හිතන් ඉන්නේ. ඉතින් මිනිස්සු කොහේ හරි ගිහිල්ලා මුලා වෙලා යනවා. ඒ මුලා වෙන බණ මෙහෙම කියනකොට අර ගමේ හිටපු මිනිස්සු ඒකත් වැළඳ ගත්තා. දැන් මේ භික්ෂුන් වහන්සේ ඔක්කොම බලාගෙන ඉන්නවා. ඒ මිනිස්සු කල්පනා කළා හරි අගේ ඇති අදහසක් නොවේ. අපිට හිතේ හැටියට කන්න පුළුවන්, හිතුන දේක් බොන්න පුළුවන්, හිතිච්ච විදිහකට විනෝද වෙන්න පුළුවන්, කැමති සල්ලාලකමක් කරන්න පුළුවන්. ඕනම විදිහකට ජීවිතය ගත කරන්න පුළුවන්, කිසි ප්‍රශ්නයක් නැහැ. මිනිස්සු ඒකත් වැළඳ ගත්තා. අර භික්ෂුන් වහන්සේ බලන් හිටියා හප්පේ මේ මිනිස්සු කිසි වග විභාගයකින් තොරව ඔහේ පහදිනවා, ඔහේ අපහදිනවා. එකකවත් හරියට ශක්තිමත්ව පිහිටලා නැහැ. ඔහේ පහදින අපහදින එකක් තමයි මේ මිනිසුන්ගේ සෙල්ලම. හප්පෝ මේ වගේ මිනිස්සුත් එක්ක නම් කිසිම වාසයකට සුදුසු නැහැ කියලා මේ භික්ෂුන් වහන්සේ කලකිරුණා. වස් කාලේ ඉවර වෙනකන් ඉඳලා ඉක්මනින්ම භාග්‍යතුන් වහන්සේ බැහැ දැකීම පිණිස මේ භික්ෂුන් වහන්සේ සෙවැන්නුවර ජේතවනාරාමයට වැඩම කළා. ඉතින් වැඩම කරලා භාග්‍යතුන් වහන්සේට වැඳ නමස්කාර කළාම බුදුරජාණන් වහන්සේ මේ භික්ෂුවගෙන් අහනවා භික්ෂුව මෙවර වස් වැසුවේ කොහේද කියලා ඇහුවා. අනේ ස්වාමීනි මං ටිකක් ඈතට වෙන්න පිටිසර ගමක තමයි මේ වතාවේ වස් වැසුවේ. ඉතින් පින්වත් භික්ෂුව වස්වාසී සුවසේ පහසුවෙන් ගත කළාද? අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ
ඒ ගම්මානේ මිනිස්සු ගැන නම් කතා කරලා වැඩක් නෑ ස්වාමීනි. ඒ ගම්මානේ මිනිස්සුන්ට එහෙම ස්ථිර භාවයක් ඇත්තේ නෑ. ඒකුන් ස්වාමීනි හරි පුදුම ස්වභාවයෙන් යුක්තයි. අහන එකට ඒකුන් පහදිනවා. ඒ පැහැදුනාට පස්සේ අනිත් එකට අපහදිනවා. පැහැදිලා හිටපු එකට දොස් කියනවා. ඒ මිනිස්සු කිසිම ස්ථිරසාර පැහැදීමකින් යුක්ත අය නෙමෙයි කිව්වා. දැන් ওই මෑත කාලෙත් උනේ ඔන්න බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ පැහැදිලිව දේශනා කරන කල්යාණ මිත්‍රයෝ ගැන ඒ ප්‍රසාදයෙන් ඉන්නවා කාලයක්. ඒ ඉදි ඔන්න මොකක් හරි අසත්පුරුෂයෙක් මං අවබෝධ කළා කියලා මහා බේගලයක් කියාගෙන යනවා. මෙන්න මේ බේගලේ පස්සෙත් යනවා. ඊළඟට ඔන්න ධ්‍යාන භාවනා කරනකොට බඩ යනවා කියලා කතාවක් කියාගෙන ගියා. මෙන්න ඒක පස්සෙත් යනවා. ලංකාවේ බුදුන් උපන්නා කියලා බෙරයක් ගහගෙන යනවා. මින් ඒක පස්සෙත් යනවා. මෙහෙම උනේ නැද්ද? මෙහෙම උනානේ. එහෙනම් මේ ගම්මානේ හිටපු මිනිසුන්ගේ ස්වභාවයට සමාන මිනිස්සු මෙකල මේ අපි ජීවත් වෙන මේ සමාජය තුල දකින්න නැතිද? දකින්න ඉන්නවනේ. ඔහි පහදිනවා. ඔහි අපහදිනවා. අහන එක ගිලිනවා. කිසි වග විභාගයක් නැහැ. හරි භයානක එකක් පින්වතුනේ. අහන එක ගිලීම හරි භයානක එකක්. ධර්මයේ අධර්මයේ කියන දෙකටම පැහැදීම හරි භයානක එකක්. ධර්මයේ අධර්මයේ දෙකටම පැහැදීම. මේක නුවණින් විමසලාම තේරුම් ගත යුතු එකක්. ජීවිතයේ සම්බන්ධයෙන් අපිට තියෙන ප්‍රධානම අංගයක් තමයි නුවණ කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේගෙන් එක අවස්ථාවක අහනවනේ. කිංසු නරාණං රතනං ස්වාමීනි මේ සත්‍යයට තියෙන වටිනාම රතනය වටිනාම මණික වටිනාම මාණික්‍ය කුමක්ද කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේ කුමක්ද වදාළේ? පඤ්ඤා නරාණං රතනං මේ සත්‍යයට තියෙන වටිනාම රත්නය වටිනාම මණික වටිනාම රුවන වටිනාම මාණික්‍ය ප්‍රඥාවයි. කෙනෙක් ඇහුවා කතංසු ලබතේ පඤ්ඤං ස්වාමීනි ඒ මිනිසයාට මහා වටිනාකමක් ඇති ප්‍රඥාව නම් වූ මණික කෙසේ ලැබමුද? බුදුරජාණන් වහන්සේ වදාලා සද්ධානෝ අරහතං ධම්මං නිබ්බානපත්තිය. කෙලෙස් නැසූ රහතන් වහන්සේලා නිවනට පමුණුවන දහම කියද්දී සුසුසා ආසාවෙන් ඒ දහමට සවන් යොම ධර්මය ඇසිය යුත්තේය. අප්පමත්තෝ විචක්කනෝ ඇසූ ධර්මය විචක්කන නුවණින් විමසිය යුත්තේය. ආනෝක තමයි නැත්තේ. අහන එක විමසන්නේ ඔහි ගිලිනවා. නොදරුවෝ වගේ. නොදරුවෙකුට යනකොට අතට අහුනොත් එහෙම කැට කැබිලිත්ත මේ කැට කැබිලිත්ත ගිලිනවා. ගිලලා හිර කරගෙන දුකටපත් වෙනවා. ඒ නොදරුවාට විමසීමේ ඥානයක් නැහැ. එයා දන්නේ නැහැ කන්නේ මොනවද, කන්නේ නැත්තේ මොනවද කියලා. අහුවෙන එක දාගන්නවා. ඇතෙන් ජීවිත නොදරුවෝ වගේ අහුවෙන අක තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරගන්නවා. ඒකල මහා උජාරුවට කියනවා අපි නම් ඔය හැම තැනකම යනවා. අපි දන්නවනේ අපි ඒව බේරගන්න. අපි හොඳ කල්පනාවෙන් වැඩ කරන්නේ. මහා මෝඩකම් කර කල්පනාවෙන් වැඩ කරනවා කියලා. මෝඩ බස් ඒවට කියන්න තියෙන්නේ මෝඩ වචන කතා කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළානේ යෝ බාලෝ මඤ්ඤති බාල්‍යං පණ්ඩිතෝ වාපිතේනසෝ. මෝඩ තැනැත්තෙක් තමන් මෝඩයි කියලා දන්නවනම් ඒකමත් පණ්ඩිතකමක්. මෝඩ තැනැත්තෙක් තමන් මෝඩයි කියලා තේරුම් ගත්තොත් ඒක මෙයාගේ නුවණ. බාලෝච පණ්ඩිතමානි මෝඩ තැනැත්තෙක් ඉන්නවා තමන් මහා පණ්ඩිතයෙක් කියලා හිතාගෙන තමන්ට වරදින්නේ නැහැ කියලා හිතාගෙන තමන් ගන්න හැම තීරණයක්ම හරි කියලා හිතාගෙන ඉන්නවා
යම් මෝඩ තැනැත්තෙක්. ඒක තමයි කිව්වා බාලෝච්ච පණ්ඩිත මානි සවේ බාලෝති උච්චති. ඒ තමයි හැබෑම බාලයා. ලෝකෙ ගොඩාක් ඉන්නේ හැබෑම බාලයෝ. කලාතුරකින් තමයි තමන්ගේ මෝඩකම තේරුම් ගන්න මට්ටමේ කෙනෙක්වත් ඉන්නේ. ඉතින් ඒ නිසා මේ දහම් පදවලට අපි හරියට හිත පහන් කරගත්තොත් පින්වතුනි මේ දහම් පදවලින් තමයි ප්‍රඥාව උපදවන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා ධර්මයේ ඔබ විමසනවා නම් ලබතේ පඤ්ඤං ප්‍රඥාව ලැබෙයි. ප්‍රඥාව ලබන්නට වෙන කිසිම විකල්පයක් නැහැ, වෙන ක්‍රම නැහැ. ප්‍රඥාව ලබන්න තියෙන්නේ ධර්මයේ විමසීමෙන්මයි. නුවණැත්තන්ගේ ධර්මයේ විමසීමෙන් ප්‍රඥාව ලැබේ. සත්පුරුෂයාගේ ධර්මයේ විමසීමෙන් ප්‍රඥාව ලැබේ. ප්‍රඥාව ලබා ගන්නට වෙන ක්‍රමයක් නැත්තේ. ඒ හින්දා පින්වතුනි හොඳට මේ අහන ධර්ම විමසන්ට. ඒ විමසීම තුලින්මයි අපට ප්‍රඥාව උපදවා ගන්නට ලැබෙන්නේ. ඉතින් අර භික්ෂුන් වහන්සේ මේ විදිහට තමන් වහන්සේගේ සිදුවීම කිව්වට පස්සේ භාග්‍යතුන් වහන්සේ වදාලා භික්ෂුව ඉස්සර හිටපු නුවණැති උදවිය තිරිසන් යෝනියේ ඉපදිලාත් ಗುಣ අගුණ වෙනස නොදකින පිරිස් ළඟ එක දවසක්වත් වාසය කළේ නැහැ. කොයි වගේ පිරිස් ළඟද වාසය කළේ නැත්තේ? ಗುಣ අගුණ තෝරලා බේරලා වෙන් කරලා ගන්න නැති. ගුණයට පහදින්නේ නැති, අගුණයට අපහදින්නේ නැති අයවත් එක්ක එක දවසක්වත් හිටියේ නැහැ කෙනා. යම් කිසි තැනක ගුණය ප්‍රශංසා ලබන්නේ නැත්තම්, අගුණය ගර්හා ලබන්නේ නැත්තම් එතන ඉන්න සුදුසු තැනක් නෙමෙයි. එතන වසන්ට සුදුසු තැනක් නෙමෙයි. හොඳට තේරුම් ගන්න පින්වතුනි මේ ජාතක කතාවේ කියවෙන මේ අවවාදය මං හිතන්නේ අපේ ජීවිතේට ගොඩාක් වටින එකක්. ගොඩක් වෙලාවට අපිට අහන්න නොලැබෙන දෙයක් මේ ජාතක කතාවේ කියලා දෙන්නේ. අපිට සාමාන්‍යයෙන් අපි කියනවනේ අපහැදීම වගේ දේවල් හොඳ නැහැ, අපහදින්න එපා කියලා. ඒ අපහදින්න හොඳ නැත්තේ කුමකටද? ධර්මයටයි අපහදින්න හොඳ නැත්තේ. ගුණයටයි අපහදින්න හොඳ නැත්තේ. අගුණයට අපහදින්නම ඕන. අධර්මයට අපහදින්නම ඕන. අසත්පුරුෂයාට අපහදින්නම ඕන. ඒක තමයි පිළිවෙල. ඒක තමයි ජීවිතයක් දියුණුව කරා යන පිළිවෙල. යම් ජීවිතයක් යමෙක් පරිහරණය කරන්නේ අගුණයට අපහදින්නේ නැතුව නම්, අසත්පුරුෂයාට අපහදින්නේ නැතුව නම් එයාගේ ජීවිතේ දියුණුවක් කරා යන්නේ. ජීවිතේ දියුණු වෙන්න නම් අගුණයට, අයහපතට, අසත්පුරුෂයාට අපහදින්නම ඕන. අධර්මයට අපහදින්නම ඕන. බලන්න මේ වර්තමාන කාලවකවානුවේ වුණත් ඔය ඇතිවෙච්චි නානාවිධ මතවාද. හොර රැහත් රැල්ලක් හටගත්තා. ඊළඟට හොර මාර්ගඵලලාභී රැල්ලක් හටගත්තා. ස්ත්‍රීනුත් බුදු වුණා කියාගත්ත රැල්ලක් හටගත්තා. ඊළඟට මේ ධ්‍යාන භාවනා කරනකොට බඩේලි යනවා කියලා රැල්ලක් හටගත්තා. ඊළඟට මේ ලංකාවේ බුදුන් උපන්නාය කියලා මහා බේගලයක් හටගත්තා. මෙහෙම රැලි හටගත්තනේ. මේ රැලි වලට නුවණැත්තෝ අපහැදුනා. අපහැදිච්ච නුවණැත්තෝ බේරුණා. ඇතැම් මෙව්වා පස්සෙත් ඒකත් ඇත්ත වෙන්න පුළුවන්, ඒකත් ඇත්ත වෙන්න පුළුවන් කී කෙඳිරි ගගා ගියා. ගියපු අය ඔක්කොම බොහොම බරපතල පාප කර්ම වල කොටස්කාරයෝ වුණා. තෙරුවනට අගෞරව කිරීම, තෙරුවනට අපහාස කිරීම, තෙරුවනට නිඳා කිරීම, හැබැයි මාර්ගඵලලාභීන්ට නිගරු කිරීම, හැබැයි බුද්ධ භූමියට නිගරු කිරීම කියන බරපතල පාප කර්ම වල කොටස්කාරයෝ බවට පත් වෙන්න සිද්ධ වුණා. අර පස්සේ ගියපු අයට. ඇයි ඒ අයට එහෙම සිද්ධ වුණේ? අගුණයට, අධර්මයට, අයහපතට අපහදින්න බැරි වීම නිසා. එහෙනම් අපහදින්නටත් ඕන. බලන්න පින්වතුනේ බුදු කෙනෙකුගේ ධර්මයේ තුලින් නේද අපිට මේ පැහැදීම අපහැදීම කියන එක පවා හරියට තෝර බේර ගන්න තියෙන්නේ. ඒකාන්තයෙන් භාග්‍යතුන් වහන්සේගේ ධර්මය නම් පරිපූර්ණයි. පරිපූර්ණයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මය නිසා අපේ හිත හසුරුවා ගන්න හැටි ගැන අපිට කොයි තරම්නම් ඉගෙන ගන්න ලැබෙනවද? භාග්‍යතුන් වහන්සේ වදාලා
පින්වත් භික්ෂුව තමන්ගේ ගුණ අගුණ තේරුම් ගන්නට බැරි මිනිස්සුත් එක්ක එකට වාසය කිරීම හරි අනතුරුදායකයි. ඔබ වුණත් ඇයි පින්වත් භික්ෂුව ගුණ අගුණ තේරුම් ගන්නට බැරි මිනිස්සු තලේ ටික කාලයක් හරි හිටියේ? අතහැරලා දාලා එන්න එපයි කිව්වා. එතකොට අර පින්වත් භික්ෂුව කියනවා අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට ඒක හරියට තෝර බේර ගන්න බැරුව ගියා. මේ වගේ මිනිස්සු එක්ක මොහොතක්වත් රැඳෙන්න හොඳ නෑ කියන එක ස්වාමීනි මට තෝරගන්න බැරුව ගියා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මං අහන්න කැමති තිලෝගුරු බුදුරජාණන් වහන්සේ ඒ අතීත පුවත අපිට විස්තර විභාග වශයෙන් කියලා දෙනවා නම් ඒක අහන්න සතුටුයි. ස්වාමීනි මා කෙරෙහි අනුකම්පාවෙනුත් මේ රැස් වී සිටින භික්ෂූන් කෙරෙහි අනුකම්පාවෙනුත් ඒ අතීත පුවත ගෙන හැර දක්වන සේක්වා කියලා බුදුරජාණන් වහන්සේකින් ඉල්ලා හිටියා. ආන්නේ මොහොතේ තමයි තිලෝගුරු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ ලස්සන ජාතක කතාව මේ ජාතක කතාවේ නම පිංගුතුනේ නේරු ජාතකය. නේරු කියලා කියන්නේ රත්තරන් පාට පර්වතයක්. නේරු නැමැති රන් පර්වතයේ කතාව. ගොඩාක් ඉස්සර කාලේ බරණැස බ්‍රහ්මදත්ත නමින් මහා රජෙක් රාජ්‍ය විචාරමින් හිටියා. ওই කාලේ මහා බෝධිසත්වයෝ ස්වර්ණ හංස යෝනියේ උපන්නා. මේ හංසයාට බාල සහෝදර හංසෙක් හිටියා. මේ දෙන්නාම වාසය කළේ හිමාලයේ තිබුණු චිත්‍රකූට කියන පර්වතයේ. ඉතින් මේ චිත්‍රකූට පර්වත ප්‍රදේශයට වෙන්න හිමාල වන ප්‍රදේශයේ ඉබේ හැදෙන ඇල් හාල් තියෙනවා. මේ හංසය ওই ඇල් හාල් තමයි අනුභව කළේ. දවසක් මේ හංසයෝ දෙන්න ඇල් හාල් අනුභව කරන්න ගිහිල්ලා චිත්‍රකූට පර්වතයට එන අතරමඟදී මේ අයට දකින්න ලැබුණා අර නේරු කියන රම් පර්වතේ. එතකොට අර බෝධිසත්ව හංසරාජයාගේ මල්ලි කියනවා අයියන්ටි අර ඈතට පෙනෙන්නේ නේරු නම් වූ මහා ප්‍රසිද්ධ පර්වතේ නේද? මොකෝ කියන්නේ අයියන්ටි අපිත් ගිහිල්ලා පොඩ්ඩක් නේරු පර්වතේ පරිභෝග කරලා යන්න කියලා ඇහුවා. එතකොට මේ බෝධිසත්ව හංසරාජයා කැමති වුණා. හොඳයි මලණ්ඩ කියලා මේ නේරු කියන ප්‍රසිද්ධ රත්තරන් පර්වතයේ මත මේ හංසරාජයෝ වැහුවා. වැහුවා විතරයි මේ පර්වතයේ තියෙනවා එක්තරා ස්වභාවයක්. ඒ ස්වභාවය තමයි දැන් පර්වතයේ රත්තරන්නේ. පර්වතයේ රම් පාට නිසා මේකේ වහන හැම සතෙක්ම රත්තරන් වගේ පේනවා. දැන් මේ හිටියේ කොහොමත් ස්වර්ණහංස රාජයෝ. ස්වර්ණහංස රාජයෝ දෙන්නාම රම් පාටයි. හැබැයි මේ ස්වර්ණහංස රාජයෝ මේ නේරු පර්වතයේ උඩ වැහුවාට පස්සේ ඒ හංස රාජයන්ට පේනවා මේකේ වහන කොක්කුත් රත්තරන් පාට වෙනවා. මේකේ වහනවා නම් වෙන වෙන කුරුල්ලෝ එවුනුත් රත්තරන් පාට වෙනවා. මේකේ ඉන්නවා හාවෝ මේ සුදු පාටට එන හාවෝ මෙන්න මේකට ආපුවම රත්තරන් පාට වෙනවා. කැලෑවේ ඉන්න වල් හාවෝ මේක ඇතුළට ආපුවම රත්තරන් පාට වෙනවා. ඊළඟට මෙන්න කැලේ හැසිරෙන මූ ඒකුන් මේකට ආපුවම රත්තරන් පාට වෙනවා. කොටිම මේ කපුටු ආපුවම කපුටුත් රත්තරන් පාට වෙනවා. බලන පැත්තේ නේරු පර්වතයට එන සතා රත්තරන් පාට වෙනවා. එතකොට මේ ස්වර්ණහංස රාජයාගේ සහෝදරයා බෝධිසත්ව ස්වර්ණහංස රාජයාගේ සහෝදරයාට මේක හරි පුදුමයි. පුදුම හිතිලා බෝධිසත්ව හංස රාජයාගෙන් මෙන්න මෙහෙම ඇහුවා. අනේ අයියන්ඩි කැලෑ කපුටොත් ගමේ කපුටොත් කුරුල්ලන් හට උතුම් වූ අපි දෙදෙනාත් මේ පර්වතයට ආවේලේ පටන් තිබුණ වෙනස නොපෙනී ගියා. එකම විදිහට සමාන පැහැයෙන් හැමෝම දිස්වන්නේ. මොකද්ද හංසයා කිව්වේ? කැලේ ඉන්න කපුටොයි ගමේ ඉන්න කපුටොයි ඔක්කොම ඇවිල්ලා දැන් මේ පර්වතේ වහලා ඉන්නවා.
පක්ෂීන් අතර අග්‍ර වූ අපිත් දැන් මේකේ වහලා ඉන්නවා. අයියන්ඩි මේකට ආවට පස්සේ උන්ගේ අපේ වෙනස නැතුව ගියානේ. දැන් උනුත් රත්තරන් පාටයි. කාල වර්ණයෙන් දිස් වෙච්චි ඒකුන් මෙතෙන්ට ආවට පස්සේ රණින් පුදනවා. ඒ රණින් පුදනවා කියලා කිව්වේ මොකද්ද? අර ස්වර්ණමය ආලෝකයෙන් ඒ සත්තුන්ගේ ශරීර එළිය වෙලා යනවා. කිසි වෙනසක් නැහැ. හැමෝම රන් පාටට දිස් වෙනවා. ස්වර්ණහංස රාජයාගේ තියෙන යම් ලස්සන සුන්දර රත්තරන් පාටක් තියෙනවද? ඒ වගේම රන් පාට අනිත් සත්තුන්ගෙම දිස් වෙනවා. වෙනස නැතුව ගියා. සිංහයොත් ව්‍යාග්‍රයොත් හිවල්ලුත් අනෙක් බාල සතුනුත් මේ ප්‍රාණඝාත කර කර දිවිගෙවන සිංහයෝ ව්‍යාග්‍රය වගේ දරුණු සත්තු ඊළඟට හිවල්ලු වගේ කට්ට කෛරාටික සත්තු මේකුණුත් මේ පර්වතයට ආපුවම උනුත් රත්තරන් පාට වෙනවා. මේ පර්වතයට ආවේලේ පටන් තිබුණ වෙනස නොපෙනී ගියා. එක විදිහට සමාන පැහැයින් හැමෝම දිස්වන්නේ. අයියන්ඩි මේ පර්වතේ මොකද්ද මේ තියෙන විශේෂත්වය? එතකොට ඒක අහගෙන හිටපු ස්වර්ණහංස රාජයා තමන්ගේ සහෝදරයාට කියනවා මෙහිම. මේ උතුම් පර්වතයට නේරු නමිනුයි මිනිසුන් පවසන්නේ. මේ පර්වතයට ආවිට සියලුම සත්වයෝ සමාන වර්ණ සම්පත්තියෙන් යුක්තවයි වසන්නේ. බෝධිසත්ව හංසරාජයා පහදලා දුන්න මලණ්ඩ මේකේ හේතුව මේක. මේ පර්වතයට ආපු ගමන් පර්වතේ රම් පැහැයෙන් යුක්තයි. පර්වතේ හැමෝටම සමානව සලකන්නේ. මේ පර්වතයට සත්වයාගේ මේ උස් පහත් බව සත්වයාගේ ගුණ අගුණ බව ගැන හැඟීමක් නැහැ. හැඟීමක් නැති පර්වතේ දුර්ගුණ තියෙන කෙනාටත් රන් පාට දෙනවා. දුර්ගුණ තියෙන කෙනාවත් රණින් පුදනවා. ගුණවන්තයාවත් රණින් පුදනවා. වෙනසක් නැහැ. ඕක තමයි කිව්ව පර්වතේ කතාව. එතකොට අර පොඩි හංසයා කියනවා යන් තැනක වසන විට සිල්වතුන් ගුණවතුන් හට කිසි ගරු බුහුමනක් නැත්නම් අවමානයක් ඇත්නම් දුසිල් ලාමක අය හා සමානව සලකත් නම් එබඳු තැනක නුවණැතියෙක් වාසය නොකළ යුතුයමයි. ඕන්න මතක තියාගන්න යර්ථේ. යම් තැනක වාසය කරනකොට සිල්වතුන් පුදන්නේ නැත්තම් ගුණවතුන් පුදන්නේ නැත්තම් සිල්වත් ගුණවත් උතුමන්ට කිසි බුහුමනක් දක්වන්නේ නැත්තම් මේ දුස්සීල ඈයොත් එක්ක එකට පාහ සිල්වතුන්ට අවනම්බු කරනවා නම් සිල්වතුන්ට ගරහා අපහාස කරනවා නම් නින්දාව නම් එතන තියෙන්නේ. දුසිල් ලාමක ඈයොත් එක්ක සිල්වතුනුත් සමානව සලකනවා නම් ඒ බඳු තැනක නුවණැතියෙකු වාසය නොකළ යුත්තේය. බලන්න ජීවිතයක් හදාගනිද්දි කොච්චර දේවල් දැනගෙන ඉන්න ඕනද? යම් තැනක දුස්සීලයෝ වාසය කරන තැනක් වේද ඒ තැන කිසිසේත් වාසය නොකළ යුතු තැනයි. තමන්ගේ ජීවිතේ දියුණුවක් කැමති කෙනා ගුණවතුන් පුදන්නේ නැති තැන වැඩිහිටියන් පුදන්නේ නැති තැන වාසය නොකළ යුතුයි. ඒ නිසා පින්වතුනේ ජීවිතයක් ඇතුලේ අපි හැම තිස්සෙම මේ ජීවිතේ ගත වෙනකොට ගුණ අගුණ කියන එක අඳුනා ගන්න දක්ෂ වෙන්න ඕන. යහපත අයහපත අඳුනා ගන්න දක්ෂ වෙන්න ඕන. හොඳ නරක අඳුනා ගන්න දක්ෂ වෙන්න ඕන. ඒ දක්ෂකම අපේ ජීවිතයට දියුණුවක්මයි පරිහානියක් නොවේ. යම් තැනක වසන විට අලසයාටත් දක්ෂයාටත් එඩිතර අයටත් බියගුළු අයටත් සමානව සලකත් නම් කිසිම වෙනසක් නොදක්වන එබඳු තැනක වාසය නොකළ යුතුයමයි. යම් ස්ථානයක වාසය කරද්දී එතනදී අලසයයි දක්ෂයයි දෙන්නම එක සමාන පිදුම් ලබනවා නම් එඩිතර කෙනයි බියගුල්ලයි දෙන්නම එක සමාන පිදුම් ලබනවා නම්
කිසිම වෙනසක් දක්වන්නේ නැත්තම් ආන්ගේ බඳු තැනකනම් වාසය නොකළ යුතුමයි. වසන්ට හොඳ නෑ කියනවා එහෙම තැනක. දැන් බලන්න තිලෝගුරු අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවක පොහොය කර්මය සඳහා වැඩම කළා. පොහොය කර්මය සඳහා වැඩම කරපු බුදුරජාණන් වහන්සේ අනිත් භික්ෂු සංඝයා ඉදිරියේ පැන වූ ආසනේ වැඩ හිටියා. දැන් සාමාන්‍යයෙන් හවස 7ට 8ට වගේ භික්ෂුන් වහන්සේලා ඒක රාසී වුණා පොහොය කර්මයේ පිණිස. දැන් බුදුරජාණන් වහන්සේ මේ පොහොය කර්මයේ උදෙසා මේ පොහොය කර්මය ආරම්භ කරනකම් භික්ෂුන් වහන්සේලා බලාගෙන ඉන්නවා. බුදුරජාණන් වහන්සේ නිහඬයි. ආනන්ද ස්වාමීන් වහන්සේ ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ සමීපෙට ගිහින් කිව්වා ස්වාමීනි පොහොය කිරීම පිණිස භික්ෂූන් රැස් වෙලා ඉන්නේ. තථාගතයන් වහන්සේ මේ විනය විචාරීම කරන සේක්වා කියලා. බුදුරජාණන් වහන්සේ නිශ්ශබ්ද වුණා. දැන් නිහඬව මධ්‍යම රාත්‍රිය ලැබුණා. මධ්‍යම රාත්‍රියේදීත් ආනන්ද ස්වාමීන් වහන්සේ ළඟට ගිහින් භාග්‍යතුන් වහන්සේට සිහිපත් කළා. බුදුරජාණන් වහන්සේ නිහඬයි. තවත් කාලය ගත වුණා. දැන් රෑ එළිය වැටෙන්න සමීපයි. අලුයන් කාලේ. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ළඟට ආනන්ද ස්වාමීන් වහන්සේ ගිහින් යලිත් මතක් කළා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ දැන් භික්ෂූන් රැස් වෙලා බොහෝ වෙලා ගත වුණා. ස්වාමීනි දැන් පොහොය කරන්නට කාලේ පැමිණුණා. භාග්‍යතුන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට අන්නේ වෙලාවේ කියනවා ආනන්දය පිරිස කිලුටුයි. සංඝ පිරිස කිලුටුයි. ආනන්දය කිලුටු සංඝ පිරිසක් මැද්දේ තථාගතයන් වහන්සේ පොහොය කර්ම කරනවා කියන එක කිසි කලෙකත් නොවන්නේය. එතකොටම මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ තමන් වහන්සේගේ එරදිහින් සංඝ පිරිසේ සියලු දෙනා වහන්සේගේ හිතෙන් හිත පිරිසිඳ බැලුවා. පිරිසිඳ බලනකොට දුස්සීලයා වුණා. පරාජිකාවට පත්වෙච්ච භික්ෂුවක් කෙළවරක වාඩිලා ඉන්නවා. මොගලන් මහරහතන් වහන්සේ නැගිට්ටා. ඒ භික්ෂුව ළඟට ගියා. ගිහින් කිව්වා ආයුෂ්මත ඔබ වහන්සේ නැගිටලා එළියට යන්න. බුදුරජාන් වහන්සේ ඔබ වහන්සේ වඳුනගත්තා. ඔබ වහන්සේ සුදුසු නෑ මේ සංඝ පිරිසට. එහෙම කියනකොට අර භික්ෂුව කරබාගෙන ඔළුව පහතට නමාගෙන ඉන්නවා. මොගලන් මහරහතන් වහන්සේ දෙවෙනි පාරත් කිව්වා. ඒත් සද්දයක් නැහැ. තුන්වෙනි පාර මොගලන් මහරහතන් වහන්සේ මේ භික්ෂුවගේ අතින් අල්ලලා නැගිට්ටුවා. නැගිට්ටවලා තල්ලු කරගෙන අරන් ගියා. අරගෙන ගිහිල්ලා උපෝසථාගාරේ සංඝයා පොහොය කරන ශාලාවෙන් එළියට දාලා දොර වැහුවා. දොර වහලා භාග්‍යතුන් වහන්සේ සමීපයට ඇවිදින් කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ දැන් සංඝයා පිරිසිදුයි. ශාස්ත්‍රුන් වහන්සේ පොහොය කරනසේක්වා. බුදුරජාණන් වහන්සේ ආන්න ඒ වෙලාවේ භික්ෂුන් වහන්සේලාට හරි ලස්සන කාරණාවක් වදාලා. මහණෙනි මේ මහා සාගරයට අසුරයෝ හරි ආසයි. අසුරයෝ මහා සාගරයට ආසා කරන්නට හේතුව මහණෙනි මේ මහා සයුරේ කුණු රඳින්නේ නැහැ. යම් කුණක් මහා සාගරයට වැටුණත් ඒක පාවෙලා වෙරළට එනවා. ඒ කුණ මහා සාගරේ හිටින්නේ. ඕන් ඔය වගේමයි මහණෙනි මේ ගෞතම බුද්ධ ශාසනේ බුද්ධ ශාසනයේ ශ්‍රාවක භික්ෂුව සීලවන්තව ඉන්නකම් විතරයි සසුනට ඇති. දුස්සීල වෙච්ච ගමන් එයා ශාසනයෙන් බැහැර. එයා ඈතට වීසි වෙලා යනවා. ඈතට වීසි වෙලා යනවා. ශාසනය කියලා කියන්නේ ගුණයම පිදුම් ලබන එකක්. ශාසනය කියලා කියන්නේ අගුණය ගැරහුම් ලබන එකක්. මේ සසුන තුල කිසි කලකවත් අගුණයක් අධර්මයක් ප්‍රශංසා ලබන්නේ නැත. ප්‍රශංසා ලබන්නේම සීලය, සමාධිය, ප්‍රඥාව ආදී
ගුණධර්මමයි පිදුම් ලබන්නේ. ගුණධර්ම පුදන තැනක අගුණ ධර්මයට අපහදින තැනක දියුණුවම තියෙනවා. ඒකයි සම්බුද්ධ ශාසනයේ දියුණුව තියෙන්නේ. සාමාන්‍ය ලෝකයේ දියුණුවක් කරා යෑමක් නැත්තේ ඇයි? බොහෝ වෙලාවට සිද්ධ වෙන්නේ අගුණ ධර්ම වලට අපහදිනවා. ගුණයන්ට අගුණ ධර්මයට පහදිනවා. ගුණයන්ට අපහදිනවා. සාමාන්‍ය සමාජයේ අගුණ ධර්මයන් ගැන හරියට තියෙනවනේ ප්‍රශංසා. මේ කාලේ හොඳට ඉන්න කෙනාට තමයි කරදර වැඩි කියනවා. යහපත කරන්ට යන කෙනාට හැමදාම කරදර කියනවා. සිල් රැකගෙන ජීවත් වෙන්න ගියොත් එහෙම මේ සමාජේ නම් ජීවිතේ ගැට ගහ ගන්න හම්බ වෙන්නේ නැහැ කියනවා. මේ ඔක්කොම මොනවද? අධර්මයේ පුදනවා. අධර්මයට ප්‍රශංසා කරනවා. අධර්මයට ප්‍රශංසා කරන කෙනාට කවදාවත් ජීවිතේ දියුණුවක් කරා යන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා හොඳට අඳුන ගන්න පින්වතුනි මේ කාරණාව, මේ කරුණ අපි අඳුනගත්තොත් එහෙම අපිට අපේ ජීවිතේ රැක ගන්නට අවකාශ උදා වෙනවා. මේ ගාථාවල තවත් කියවෙනවා මෙහෙම. මේ රන් පැහැති නේරු පර්වතය හීන මධ්‍යම උතුම් වශයෙන් සතුන් හඳුනා ගැනීම නැති කරයි. මේ නේරු පර්වතය සත්වයන් හට වෙනසක් නොකරයි. අනේ අපි මේ පර්වතේ හැර යමු. අර පොඩි හංස රාජයා කියනවා මේ නේරු පර්වතය කියන එක නම් මේ හීන මධ්‍යම උතුම් වශයෙන් සත්වය හඳුනා ගැනීමක් කරන්නේ. සත්‍යයන්ව නිකන් ඔක්කොමලා එක ගොඩේ දාලා තියෙන්නේ. මෙහෙම ස්වභාවයකින් යුක්ත මේ නේරු පර්වතය අපි තවත් වාසය කරන්න ඕනේ අයියන්ඩි. මේ පර්වතය දාලා යන් කිව්වා. ඇයි සත්පුරුෂයා මනාකොට දන්නවා මේ ලෝකේ දියුණුවක් තියෙන්නේ පිදිය යුතු තැනැත්තා පුදන තැනයි. ගරු කළ යුතු තැනැත්තාට ගරු කරන තැනයි දියුණුව තියෙන්නේ. බුදුරජාණන් වහන්සේගෙන් අහනවනේ දෙවිවරු කුමනවාද මංගල කාරණා කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කුමක්ද? අසේවනාච බාලානං බාලයෝ වශයෙන් හඳුනාගෙන ඇසුරු නොකිරීමත්. පණ්ඩිතානංච සේවන නුවණැත්තෝ ලෙස හඳුනාගෙන නුවණැත්තන්ව සේවනය කිරීමත්. පූජාච පූජනීයානං පිදිය යුත්තං පිදීමත්. ඒතං මංගල මුත්තමං උතුම් මංගල කරුණුය. ජීවිතයට මංගල්‍යයක් සෞභාග්‍යයක් උදා වෙන්නේ පිංගතුනේ. ආන් ඒවා තිබුණොත්. අඳුන ගන්න ඕන බාලයාව, අඳුන ගන්න ඕන පඬිතයාව, අඳුන ගන්න ඕන පිදිය යුතු තැනැත්තාව. ඒ අඳුනාගෙන වාසය කරන කෙනා තමයි පිදිය යුතු කෙනාම පුදනවා, පඬිතයාවම පුදනවා. එයාට යහපත සැලසෙනවා. පිදිය යුතු තැනැත්තාව පුදන්නේ නැති කෙනාට, පඬිතේවා හඳුනාගත්තේ නැති කෙනාට යහපතක් ජීවිතයට ලැබෙන්නේ නැහැ. එනිසා මේ කාරණේ හොඳට අර්ථ වශයෙන් තෝර බේර ගන්නට. ඉතින් ඔහොම කියලා මේ හංස රාජයෝ දෙන්න අහසට පැන නැගුණා. අහසට පැන නැගී චිත්‍රකූට පර්වතය තෙක්ම ගියා. චිත්‍රකූට පර්වතය තෙක්ම යලි නේරු කියන පර්වතය දිහා හැරී බැලුවේ යන්නේ. ඒ හංස රාජයෝ යලි කිසි කලෙක නේරු පර්වතයට ආවේ නැහැ කියනවා. මේ නේරු පර්වතේ නම් කිසි කමකට නැති එකක්. හීන මධ්‍යම උසස් වශයෙන් මේ සත්වයන්ව හඳුනා නොගත් මේ නේරු පර්වතයේ ලාමකයි, නේරු පර්වතයේ ලාමකයි කිය. ඒ නේරු පර්වතයේ තිබුණු ලාමක භාවය තමයි දැන් ලෝකේ නිර්මාණය වෙවි තියෙන්නේ. ඒ නිර්මාණය වෙන ලෝකයේ පිංගතුනේ ජීවිතයට දියුණුවක් නම් ඇත්තේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ සමාජයේ ජීවත් වෙනකොට ක්‍රියාවෙන් හොඳට අඳුන ගන්න ඕන කියනවා සත්පුරුෂයා. ක්‍රියාවෙන් හොඳට අඳුන ගන්න ඕන කියනවා සත්පුරුෂයා.
කොහොමද ක්‍රියාවෙන් සත්පුරුෂයා වඳුනගන්නේ? කොහොමද ක්‍රියාවෙන් අසත්පුරුෂයා වඳුනගන්නේ? අසත්පුරුෂයාගේ ස්වභාවය තමයි කියනවා අසත්පුරුෂයා ප්‍රාණඝාතයේ නියැලෙනවා කයින්. අසත්පුරුෂ තැනැත්තා සොරකමේ නියැලෙනවා කයින්. අසත්පුරුෂ තැනැත්තා සල්ලාලකමේ නියැලෙනවා කයින්. ඊළඟට අසත්පුරුෂයාගේ ස්වභාවය තමයි අසත්පුරුෂයා මත්පැන් මත්ද්‍රව්‍ය ලෝලී. අඳුන ගන්න ඕනේ. මේ නම් බාල අසත්පුරුෂ කිසි කලෙකවත් පිදිය යුතු නැති කෙනෙක්. මේ කෙනා ඇසුර භයානකයි, මේ කෙනාගේ භජනය භයානකයි කියලා අඳුන ගන්න ඕනේ. අඳුනාගෙන එයාගේ අගුණයට අපහදින්න ඕන. මොකේකටද අපහදින්නේ? අගුණයටයි අපහදින්නේ. පුද්ගලයෝ විදිහට නෙමෙයි මේ අපහැදීම. අගුණයට අපහදිනවා. අගුණය තියෙන තාක් අගුණය තියෙන පුද්ගලයාටත් අපහදිනවා. යම් අගුණයකින් යුක්ත නම් යම් පුද්ගලයෙක් ඒ පුද්ගලයාට අගුණය තියෙන තාක් අපහදිනවා. ඒක තමයි නුවණැත්තගේ ස්වභාවය. එයා බලනවා අනිත් අය කතා කරන වචන වලින් අඳුන ගන්න පුළුවන් බාල බව. බොරු කියනවා නම්, කේලම් කියනවා නම්, හිස් වචන නම් කටේ තියෙන්නේ, පරුස වචන නම් කතා කරන්නේ, ගුණවතුන්ට නිନ୍ଦා අපහාස කර නම් වාසය කරන්නේ. උන් අඳුන ගන්නවා බාල, ලාමක, හීන කියලා අඳුන ගන්නවා. අඳුනාගෙන ඒ කිසිවකට පහදින්නේ නැහැ. ඒ පුද්ගලයාට පහදින්නේ නැහැ. මොදිලා බැහැර කරලා දානවා. ඊළඟට බලන්න ඕනේ එයාගේ ආකල්ප කොහොමද කියලා. එයා ලෝභකම් කරන කෙනෙක් නම්, එයා නිතර කේන්තියෙන් ඉන්න කෙනෙක් නම්, මිත්‍යා දෘෂ්ටික අදහස් දරන කෙනෙක් නම් ඔන්න කියනවා ඔය දානේ දීලා වැඩක් නැහැ කියනවා. ඔය පුද සත්කාර කෙරෙලි සෑය බෝධිය වැඳිලි වැඩක් නැහැ කියනවා. අම්මට තාත්තට සත්කාර කරනවා, සම්මාන කරනවා කියලා ඔව්වා මහා විකාර කියනවා. අඳුන ගන්න ඕන. අඳුන ගන්න ඕන හොඳට. මේ තියෙන්නේ මිත්‍යා දෘෂ්ටියයි කියලා. ඊළඟට කියනවා ඔය මෙලෝ පරලෝ කතා බොරු. මෙලොවක් පරලොවක් නැහැ කියනවා. අම්මා තාත්තා කියලා විශේෂ ස්ත්‍රී පුරුෂයෝ නැහැ කියනවා. මරණින් මත්තේ ඕපපාතිකව සත්තු උපදිනවා කියලා කතාවක් එහෙම එකක් නැහැ කියනවා. මේ දෙව්ලොව ඊළඟට මේ නිරය මේ ඔක්කොම මේ මනුස්ස ලෝකේ පේන්න තියෙනවා කියනවා. ඔය වගේ තමන් ඔක්කොම දන්නවා වගේ මහා බේගල් ඇදබාන එහෙම ඇයෝ නැද්ද? ආන් අසත්පුරුෂ. අඳුන ගන්න ඕන. ඊළඟට ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ලෝකයට පහළ වෙනවා කියලා යමෙක් පිළිගන්නේ නැත්නම් අසත්පුරුෂ. අඳුන ගන්න ඕන. අඳුනගෙන ඒ අසත්පුරුෂ ගති ලක්ෂණයට අපහදින්න ඕන. ඒ ගති ලක්ෂණෙන් යුක්ත තැනැත්තාටත් අපහදින්න ඕන. අපහදිලා දුරස් කරනවා. යම් කිසි කෙනෙක් ජීවිතේ ගත කරනවා අධාර්මික වෙළඳෑම් වලින්, කපටිකමින්, කෛරාටිකකමින් අනුන්ව පෙළ ජීවිතේ ගත කරනවා දකිනවා නම් අඳුන ගන්න ඕන අසත්පුරුෂ බාල දුරස් කරනවා. එතකොට පැහැදීමෙන් ලං කරගන්නේ කවුද? සත්පුරුෂයා. සත්පුරුෂයා අඳුනගන්නේ කොහොමද? බුදුරජාන් වහන්සේ දේශනා කළා කායික ක්‍රියාව බලන්න ඕන. එයා ප්‍රාණඝාතයක් කරන්නේ සත්තුන්ට ආදර කරුණාවෙන් දයාවෙන් යුක්තයි. අන්න අඳුන ගන්නවා සත්පුරුෂ ගුණවතෙක්. සත්පුරුෂ ගුණවන්ත මේ කෙනා ජීවිතේ යම් සද්ගුණයක් රක්ෂා කරන කෙනෙක් කියලා එයා වඳුන ගන්න ඕනේ. එයාගේ ගුණයට පහදිනවා. ගුණයට පැහැදීමෙන් යුක්තව ඒ පුද්ගලයාටත් පහදිනවා. ඊළඟට එයාගේ තුල තවත් දිස් වෙනවා. එයා අනුන්ගේ දේවල් හොරකම් කරන්නේ නැහැ. අනුන්ගේ දේවල් හොරකම් නොකරන කෙනාව අපි අඳුන ගන්න ඕනේ. මේ කෙනා සත්පුරුෂ කෙනෙක්. ගුණ සම්පන්න කෙනෙක්. අන් අයගේ දේවල් වලට ලෝභකම් නොකරන කෙනෙක්. අනුන්ගේ දේවල් Taman සන්තක කරගන්න කැමැත්තක් නැති කෙනෙක් අඳුන ගන්නවා. අඳුනගත්ත ගමන් එයාගේ ගුණයට පහදින්න ඕන. ඒ පුද්ගලයාටත් පහදින්න ඕන.
ඊළඟට යමෙක් කයින් සල්ලාලකම් නොකරනවා නම් ඒ සල්ලාලකම් නොකිරීමෙන් සත්පුරුෂයා වඳුන ගන්නවා. වචන කතා කරන එකමුත් සත්පුරුෂයා වඳුන ගන්නවා. කොහොමද? බොරු කේලම් හිස් වචන පරුස වචන කතා නොකරන තැනැත්තා සත්පුරුෂයාය අඳුන ගන්නවා. ගුණවතුන්ට නිନ୍ଦා අපහාස නොකරන තැනැත්තා සත්පුරුෂයාය අඳුනා ගන්නවා. ලෝභකම් නොකරන තැනැත්තා සත්පුරුෂයාය අඳුනා ගන්නවා. අධික දේශයකින් යුක්ත නැති තැනැත්තා සත්පුරුෂයාය අඳුන ගන්නවා. මිසදිටු මත නොදරන තැනැත්තා සත්පුරුෂයාය. යම් සත්පුරුෂයෙක් ළඟ ඉන්නකොට සත්පුරුෂයාත් එක්ක ළඟ ඉන්නේ. ඒ සත්පුරුෂයා නිතර කියන්නේ දානි ආනිසංස දන් දෙන්න. ඊළඟට සත්පුරුෂයා කියන්නේ පුද සත්කාරවල ආනිසංස සෑය බෝධිය වැඳලා පුදලා පින කරගන්න. ඊළඟට සත්පුරුෂයා කියලා දෙන්නේ අප උපස්ථාන කිරීමේ ආනිසංස වැඩිහිටියන් පුදන්ට, ගුරුවරුන් පුදන්ට, දෙමව්පියන් පුදන්ට පින කරගන්න. සත්පුරුෂයාගේ වචන. ඊළඟට සත්පුරුෂයා කියලා දෙනවා මෙලොව පරලොව ගැන. මේ ජීවිතේ කොච්චර සම්පත්තිය තිබුණත් ඒකක්වත් පරලොවට අදාළ නැහැ. ඒ නිසා හොඳට පින රැස් කරගන්න, කුසලයේ රැස් කරගන්න කවුද කියලා දෙන්නේ? සත්පුරුෂයා. ඒ වචන වලින්, ඒ වචන මත සත්පුරුෂයා පිහිටා ඉන්නවාද කියන එක හඳුනා ගැනීම තුළින් අපිට සත්පුරුෂයා හඳුන ගන්න පුළුවන්. ඊළඟට සත්පුරුෂයා මව්පියන්ගේ ගුණ කියලා දෙනවා. අම්මා තාත්තා කියලා කියන්නේ අපිට බොහෝ උපකාර කරපු අය. එතකොට අඳුන ගන්න ඕන සත්පුරුෂ කෙනෙක්. සත්පුරුෂ උත්තමයා ඕපපාතික සත්‍යෝ ගැනත් කියලා දෙනවා. පව් කර ගන්නට නම් එපා. ඕපපාතිකෝ නිරේයයි. පෙරේත ලෝකේයයි. ඒ නිසා පව් නම් කරගන්න එපා. හොඳට පින් කරගන්න. පින් කරගත්තොත් ඔබට සුගති උපතක් ලබා ගන්න පුළුවන් වෙයි. දෙව්ලොවේයයි බඹලොවේයයි. සත්පුරුෂයා බුදු කෙනෙකුගේ ආශ්චර්ය, බුදු කෙනෙක් ලෝකයට පහළ වීමෙන් ලෝකයට සැලසෙන යහපත මේක කියලා දෙනවා. එතකොට අඳුන ගන්නවා අපි සත්පුරුෂයා. සත්පුරුෂයා අඳුනගෙන සත්පුරුෂ ගුණය අඳුනගෙන ඒකට පහදින්න ඕන. අසත්පුරුෂයාගේ අගුණයටත් අසත්පුරුෂයාටත් අපහදින්න ඕන. ඉතින් බුදුරජාණන් වහන්සේ ওই විදිහට නේරු ජාතකයේ වදාරලා ඒ ආසා සිටපු භික්ෂුන් වහන්සේලාට අවසානයේ චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කළා. මහණෙනි, මේ ලෝකේ උස් පහත් සත්වයන්ව හරියට තේරුම් ගන්නට බැරිව, පඬිතයන්ව බාලයන්ව හරියට තේරුම් ගන්නට බැරිව, පිදිය යුතු නැති තැනැත්තන්ව හරියට තේරුම් ගන්නට බැරිව, ගරු සත්කාර කළ යුතු තැනැත්තන්ව ගරු සත්කාර නොකළ යුතු තැනැත්තන්ව හරියට තේරුම් බේර ගන්නට බැරුව දීර්ඝ සසර ගමනක අපි දුක් විඳින්මින් ආවා. ඒ දුක් විඳින්මින් එන සංසාර ගමනේ අපි උරුම කරගත්තේම දුක. ඉපදීමේ දුක, ලෙඩවීමේ දුක, මරණයේ දුක, වයසට යෑමේ දුක, ශෝක වැළපීම්, දුක් දුම්නස් සුසුම් හිණීම් කියන මහා දුක්ඛන්දරාව, ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක, අප්‍රියයන් හා එක්වීමේ දුක, තමන් කැමති යමක් තියනවාද ඒ කැමති දේවල් නොලැබීමේ දුක, පංච උපාදානස්කන්ධ දුක තමයි උරුම කරගත්තේ. දුකට හේතුව මොකද්ද මහණෙනි? දුක හටගත්තේ තණ්හාව නිසා. ඒ දුක් නැසෙන්නේ මහණෙනි කොතනකදීද? තණ්හාව නැති වී යාමෙන් දුක් සියල්ල නැසී යනවා. තණ්හාව නැති කරන, සියලු දුක් නැති කරන ඒ ප්‍රතිපදාව කුමක්ද? ඒ ප්‍රතිපදාව නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයයි කියලා බුදුරජාන් වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මයේ වදාරනකොට මේ ජාතක කතාවට පසුබිම් වෙච්චි අර පින්වන්ත භික්ෂුව මේ ධර්මය අසා සෝතාපන්න ඵලය සාක්ෂාත් කළා. බලන්න, සාරවත් දෙසුමක්. මාර්ගඵලලාභියෙක් බිහි කරපු ඉතා සාරවත් දෙසුමක්. බුදුරජාන් වහන්සේ වදාලා, මහණෙනි, එදා පොඩි හංසයාව සිටියේ අපගේ ආනන්දයෝ, ස්වර්ණ හංස රාජයාව හිටියේ බෝධිසත්වයෝ වන මමයි කියලා භාග්‍යවත් බුදුරජාන් වහන්සේ මේ ධර්මය අවසන් කළේ. ඉතින් මේ උතුම් නේරු ජාතකයේ කියා දෙන ලස්සන පුවත අපේ ජීවිතවලට හොඳට ගලපාගෙන
ගුණයන් කෙරෙහි පහදින, අගුණයන්ට අපහදින, බාල දේවල් වලට අපහදින, උතුම් දේවල් වලට පහදින, පිනට පහදින, පවට අපහදින, අකුසලයට අපහදින, කුසලයට පහදින. ආනේ බඳු ජීවිත අපි ඇති කරගන්න උත්සුක වෙන්න ඕන. අපි මේ ගෞතම සාසනය තුල හරි හැටි අපේ ජීවිත හැරමේ හසුරුවාගෙන ගෞතම සාසනයේ පිහිට පිළිසන්න ලබා ගන්න ශ්‍රාවකයෝ බවට පත් වෙනවා කියන අදිෂ්ඨානේ සාදු සාදු සාදු. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් සියලු දෙවියෝ සතුටින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන දෙවිවරු දිව්‍ය සැපයෙන් දිව්‍ය ආශ්චර්යයෙන් වැඩේවා. දෙවියන්ගේ නිරන්තර රැකවරණ අප හැම දිනාටම දෙවියෝ නොඅඩුව සලසත්වා. දෙවියෝද සසර දුකින් අත මිදේවා. සාදු සාදු සාදු. රැස් කළ උදාරතර පුණ්‍ය ධර්මයන් අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් වෙත්වා. ගුරු දේවයන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. මේ ගෞතම බුද්ධ ශාසනය තුලම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරන්ට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ උදාරතර පුණ්‍ය ධර්මය අද දවසේ ධර්ම දානමේ පින සිද්ධ කරන පින්වත් ශ්‍රියානී ශාන්තිලතා මහත්මිය සහ ඒ දූදරු පිරිසගේ නමින් මීට වසර 9කට ඉහතදී මිය පරලෝ යන්ට යෙදුණු ආදරණීය ස්වාමි පුරුෂයා වන පින්වත් මහින්ද නිමලසිරි මහත්මයාට මේ සියලුම පුණ්‍ය ධර්මයේ අනුමෝදන් වෙත්වා. ඒ වගේම නමින් මිය ගියා වූ සියලු ඥාතීන්ට පින් අනුමෝදන්ව ඥාතීන්ගේ පරලෝ ජීවිතේ ඒකාන්ත වශයෙන්ම සැපයටපත් වෙත්වා. අපගේ ඥාතීන් ඉක්මන් භවයකදීම සංසාර දුකින් අත මිදේවා කියන ප්‍රාර්ථනාවෙන් ඥාතීන්ට පින් අනුමෝදනා සිදු කරන්න. රැස් කළ උදාරතර පුණ්‍ය ධර්මයන් පෙබරවාරි මාසයේ 8 වන දින උපන්දිනයේ සමරන පින්වත් ශ්‍රියානී ශාන්තිලතා මහත්මියටත් දූ දරුවන්ටත් ඥාති හිත මිත්‍රාදීන් සියලු දෙනාටත් අනුමෝදන් වෙත්වා. විශේෂයෙන් මේ පින්වතුන්ලා බලාපොරොත්තු වෙනවා මේ ධර්ම දානමේ පිනේ අනුහසින් කොරෝනා වසංගතයෙන් රෝගාතුර වී සිටින ලංකාවාසී ලෝකවාසී හැම දිනාට නිදුක් නිරෝග සුව ශාන්තිය සැලසේවා කියන ප්‍රාර්ථනාව. ඒ වගේම විශේෂයෙන්ම පින්පෙත් අනුමෝදන් කරනවා ලෝකවාසී කල්යාණ මිත්‍ර මහා සංගරුවනට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. අනගාരികා මෑණියන් වහන්සේලාටත් පැවිදි අපේක්ෂාවෙන් සිටින පින්වත් හැම දිනාටත් පින් අනුමෝදන්ව ගෞතම සාසනය තුලම සුවසේම ධර්ම අවබෝධ කරන්ට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. රැස් කරගන්නට යෙදුණු සියලුම පුණ්‍ය ධර්මයෝ අද දවසේ උතුම් ධර්ම දානමේ පින්කම සිදු කරන පින්වත් ශ්‍රියානී ශාන්තිලතා මහත්මියටත් ඒ පවුලේ දූදරු ඥාති හිත මිත්‍රාදීන් සියලු දෙනාටත් අනුමෝදන්ව සියලු දෙනා නිදුක් නිරෝග සුව ලබත්වා. දීර්ඝායුෂ ලබත්වා. තමන්ගේ ජීවිතේ කරන කියන රැකිරක්ෂා ව්‍යාපාර ආදී දියුණුවටම පත්වෙත්වා. කරදරයකින් බාධාවකින් තොරව සැනසille තමන්ගේ ජීවිත ගත කරන්නට පින්වතුන්ලා හැම දිනාට අවකාශ සැලසෙත්වා. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදියත් ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වෙත්වා. පෙනෙන නොපෙනෙන කරදර බාධා ඇතනම් සියල්ල දුරු වෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලාට ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් ඒ වගේම සුපින්වත් ඔබ හැම දිනාටත් ගෞතම සසුන තුලම ධර්මාවබෝධ කරන්ට වාසනාව ලැබේවා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.